1970 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යුහාත්මක ලක්ෂණ පැහැදිලි කරන්න. 1970 ව්‍යවස්ථාවේ ව්‍යුහාත්මක ලක්ෂණ පැහැදිලි කරන්න. ඔව් දැන් මේ ප්‍රශ්නේදී ඔයාලා ලියන්න ඕනේ ප්‍රශ්නේ ප්‍රවේශය පිළිතුරේ ප්‍රවේශය. පිළිතුරේ ප්‍රවේශයට ඔයාලා ලියන්න ඕනේ 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය වීමේ පසුබිම ඒකේ ස්වභාවය සහ ඒකට මේ වෙනකොට කරලා තියෙන විවිධ සංශෝධන නිසා ව්‍යවස්ථාවේ අන්තර්ගතය වෙනසකට භාජනය වුණාය කියන කාරණා ටික එකතු කරන්න ඕනේ. හරි. ඊට පස්සේ තමයි ඒකේ ව්‍යුහාත්මක ලක්ෂණ පැහැදිලි කරලා නිගමනයක් ලබා දීම කරන්නේ. අපි ඒකේ සාරාංශයක් ලියාගමු නේද? ලියන්න ඕනේ මොනවද කියලා? ඔව් ලියාගන්නකො සාරාංශය කියලා. සාරාංශයට ලියන්න මෙන්න මේවා ඉස්සරලා ලියන්න තරු ලකුණක් දාලා හැඳින්වීම කියලා. හැඳින්වීම එහෙම නැත්නම් ප්‍රවේශය ඉදිරියෙන් ලියාගන්න ව්‍යවස්ථාව සම්පාදනය වීමේ පසුබිම ව්‍යවස්ථාව සම්පාදනය වීමේ පසුබිම ව්‍යවස්ථාවේ ස්වභාවය සහ වරින් වර සිදු වී ඇති විශේෂිත සංශෝධන වරින් වර සිදු වී ඇති විශේෂිත සංශෝධන පෙන්වා දීම කෙටියෙන් පෙන්වා දීම සංශෝධන කෙටියෙන් පෙන්වා දීම ඊට පස්සේ දෙවෙනි කාරණේ පිළිතුරේ අන්තර්ගතය පිළිතුරේ අන්තර්ගතයට ලියන්න ඕනේ මෙන්න මේ කාරණා ඉරක් ගහලා ඉදිරියෙන් ලියා ගන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගත ව්‍යුහාත්මක ලක්ෂණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගත ව්‍යුහාත්මක ලක්ෂණ එකින් එක කෙටියෙන් පැහැදිලි කිරීම එකින් එක කෙටියෙන් පැහැදිලි කිරීම ඒ තමයි පිළිතුරේ අන්තර්ගතය. තුන්වෙනි එක නිගමනය. තුන්වෙනි කාරණය නිගමනය. එතකොට නිගමනයට ලියන්න ඕනේ ඉරක් ගහලා ඉදිරියෙන් ලියන්න. ජනාධිපතිවරයා වෙත නැත්නම් විධායකය වෙත ජනාධිපතිවරයා වෙත ලියන්න නේද? ජනාධිපතිවරයා වෙත වැඩි බලතල ප්‍රමාණයක් නිර්මාණය වන වැඩි බලතල ප්‍රමාණයක් ඒකරාශී වන වැඩි බලතල ප්‍රමාණයක් ඒකරාශී වන ආණ්ඩු ක්‍රමයක් නිර්මාණය වී ඇති බව සහ ආණ්ඩු ක්‍රමයක් නිර්මාණය වී ඇති බව සහ
එයින් සමාජයට කරන ලද බලපෑම එයින් සමාජයට කරන ලද බලපෑම පෙන්වා දීම එයින් සමාජයට කරන ලද බලපෑම පෙන්වා දීම හරි ඔන්න ඔය කාරණා ටික මේ පිළිතුරේ අන්තර්ගත වෙන්න ඕනේ. දැන් ව්‍යුහාත්මක ලක්ෂණ කිව්වහම ඇති වෙන අවබෝධය කොයි වගේද මොනවද මේකට ලියන්නේ? ව්‍යුහාත්මක ලක්ෂණ කියලා කියන්නේ මේ ආණ්ඩු ක්‍රමයේ සැකැස්ම. ව්‍යුහය කියන්නේ සැකැස්මනේ. එහෙනම් මේ ආණ්ඩු ක්‍රමය සකස් වෙලා තියෙන්නේ කුමන අංගෝපාංග වලින්ද මොනවද ඒ ලක්ෂණ? ඒවා පිළිබඳ කෙටි විස්තරයක් කරන්නයි මේ කියන්නේ. මම පිළිතුර සාකච්ඡා කරන්න ඉස්සරලා එවැනි කාරණා ටිකක් පෙන්ලා දෙන්නම් කෙටි. විස්තර කරන්නේ මේ කාරණා ටික හඳුන්වන්නම්. මොනවද? විධායක ජනාධිපති ධූරය, අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය, ඒකමාණ්ඩලික පාර්ලිමේන්තුව, සමානුපාතික නියෝජන ක්‍රමය, ඊළඟට අධිකරණ පද්ධතිය, ඔම්බුඩ්ස්මන් ධූරය, මූලික අයිතිවාසිකම් සහ ඒවා ආරක්ෂා කිරීමේ යාන්ත්‍රණය නේද? ආන්න ඒ වගේ කාරණා සමූහයක් මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළ අපිට දකින්න ලැබෙනවා. ඉතින් ඒවා එකින් එක විස්තර කර දීම තමයි මෙතනින් බලාපොරොත්තු වෙන්නේ. හරි. දැන් අපි මේකේ පළවෙනි කාරණය සාකච්ඡාවට ගමු. මොකද්ද? ප්‍රවේශය. ප්‍රවේශයට ලියන්න කිව්වා මොනවද? එකක් මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය වීමේ පසුබිම. ඔව්. දැන් 1978 නිර්මාණය වෙන්නේ දෙවෙනි ජනරජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. අපි ඒකට කියන්නේ දෙවන ජනරජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියලා. එතකොට මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය වෙන්නේ පෙරදිවිච්ච රජය සමගි පෙරමුණු රජය නිර්මාණය කරන ලද පළමු ජනරජ ව්‍යවස්ථාව අහෝසි කරමින් 1972 ඉඳන් 1978 දක්වා අවුරුදු 6ක් වගේ කාලයක් තමයි දෙවෙනි පළමු ජනරජ ව්‍යවස්ථාව ක්‍රියාත්මක වුණේ. ඉතින් මේ ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම වෙනසකට භාජනය කරමින් 72 ව්‍යවස්ථාව සම්පූර්ණ වෙනසකට භාජනය කරමින් තමයි 78 ව්‍යවස්ථාව නිර්මාණය කරන්නේ. එතකොට අපි දන්නවා යම් රටක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට නම් ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වල ඒ සඳහා බලය තියෙන්නේ ව්‍යවස්ථාදායකයට නැත්නම් පාර්ලිමේන්තුවට. පළමුවෙන් මේ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. එතනින් පස්සේ තමයි වෙන කොහෙට හරි යනවා නම් යන්නේ. එතකොට 1972 ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ 3/2ක කැමැත්තෙන් නව ව්‍යවස්ථාවක් පැනවීම කරන්න පුළුවන්. අනේ වගන්ති උපයෝගී කරගෙන මේ ව්‍යවස්ථාමය පදනම උපයෝගී කරගෙන තමයි 1978 දී මේ අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය වෙන්නේ. හැබැයි ඒ සඳහා පාර්ලිමේන්තුවේ 3/2ක බලය අත්පත් කර ගැනීම අත්‍යවශ්‍ය සාධකයක් බවට පත් වුණා. 1977 මැතිවරණයට තරඟ කරනවා තිබුණු රජය, ඒ කියන්නේ සමගි පෙරමුණ, ඊළඟට එක්සත් ජාතික පක්ෂ, ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක විදිහට. මේ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දෙන්නේ ජේ.ආර්. ජයවර්ධන මහත්මයා. ඊට පෙර පසුබිමක් තිබුණා මේ 72 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් නිර්මාණය කෙරුවේ තරමක් දුරට සමාජවාදී ආර්ථික ක්‍රමයක්. සමාජවාදී රාජ්‍යයක පවතින ආකාරයේ ආර්ථික ක්‍රමයක් නිර්මාණය කෙරුවේ. අද වගේ දැඩි ආනයන සීමා පැනවිලා තිබුණා. දැන් අද ආනයන සීමා නෙනි මේ තත්ත්වෙමයි 72කින් පස්සේ නිර්මාණය වුණේ. අද සීනි කිලෝ එක රුපියල් 250ට යනවා නේද? හාල් කිලෝ එක රුපියල් 150ට 160ට යනවා. පරිප්පු කිලෝ එක රුපියල් 200 ගණන් වලට යනවා. රුපියල් ලක්ෂ 50ක් විතර වටන වාහනේ ලක්ෂ 100ට විතර යනවා නේ.
අන්න ඒ වගේ තත්වයන් එදත් නිර්මාණය වුණා. ඉතින් ඒ නිසා මිනිසුන්ට විශාල ආහාර හිඟයකට මුහුණ දෙන්න සිද්ධ වුණා කියලා කියනවා. ආහාර පාලනයක් කරනවා. හමුදාවෙන් දාලා පොලිසියෙන් දාලා මිනිසුන්ව පෝලිං වල තියලා ඒ පොලිමේ ඉඳගෙන හාල් සීනි පරිප්පු මිලදී ගන්න තත්වයකට පත් වුණායි කියලා කියනවා. ඒ හිඟේ නිසා එදා සිරිමාව බණ්ඩාරනායක මොකද කෙරුවේ? සීමාවක් නැති කෙරුවා. එක්කෙනෙකුට මිලදී ගන්න පුළුවන් හාල් සේරුවයි සීනි 500 නැත්නම් සීනි 250යි ඔබ සීමාවක් නැති කෙරුවා. ඉතින් පරිප්පු පෝලිං සීනි පෝලිං කිය එක ඒවා නිර්මාණය වුණා සමාජය තුල. අද වගේ ඉතින් Facebook එකම තිබුණා නම් නේද? ඒ කාලේ මීට වඩා ජරමර ගොඩක් වෙලා. නමුත් එවැනි මාධ්‍ය ක්‍රමයක් තිබුණ නැති හින්දා කොහොම වුණත් මෙවැනි පසුබිමක් තමයි මේ 72 78 කාලය තුල නිර්මාණය වෙන්නේ. ඉතින් මේ தত্ত্বය මිනිස්සු බහරගත්තේ බොහොම අකමැත්තෙන්. හැබැයි ඒත් එක්කම කියනෝනේ ඒ කාලේ ඒ ප්‍රතිපත්තිය නිසා රට තුල විශාල කර්මාන්ත පිපිදීමක් සිද්ධ වුණා. රට වේගයෙන් දියුණු වෙමින් තිබුණා. නමුත් මැතිවරණයේදී ප්‍රතිඵලය ලැබුණා. ජනතාව ඒකට කැමති වුණේ නෑ. පැවති ආණ්ඩුවේ ආසන ගණන 8කට ඇදලා දාලා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී දුර ප්‍රමාණය 8කට පහළ දමලා 6න් 5ක බලයක් එක්සත් ජාතික පක්ෂයට ලබා දුන්නා. ආන්නේ බලය උපයෝගී කරගෙන තමයි ජේ.ආර්. ජයවර්ධන මහත්තයා මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කෙරුවේ. මේ ව්‍යවස්ථාව මගේ අදහස මේ කියන්නේ පාඩමට දාලා නැහැ. මේ ව්‍යවස්ථාව කියන්නේ රට විනාශ කරපු ව්‍යවස්ථාව. රට විනාශ කරපු ව්‍යවස්ථාව. එහෙම වෙන්න හේතුව අර රට ආර්ථික වශයෙන් ලංකාව විශාල වශයෙන් කර්මාන්තශාලා ආරම්භ කරමින් දේශීය ආර්ථිකය ගොඩනගපු එක සම්පූර්ණයෙන්ම නතර කෙරුවා ලිබරල් ධනවාදී ආර්ථික ක්‍රමයක් හඳුන්වලා දෙන්නේ. අනිත් පැත්තෙන් ජනාධිපති ක්‍රමය ගෙනල්ලා රට විනාශය කරා අරගෙන ගිහිල්ලා තිනවා. ජනාධිපතිවරයා කියලා කියන්නේ ඊටාම උද්දච්ච චරිතයක්. මොකද හේතුව ව්‍යවස්ථාවෙන් යාට දීලා තියෙන බලය. ඒ නිසා මේ ජනාධිපති ධූරය කියලා කියන්නේ ලංකාවේ ජනාධිපති ධූරයනේ ප්‍රශ්නේ තියෙන්නේ. එයාට දීලා තියෙන අසීමිත බලය, සීමා නොකරන ලද බලය. ඒ අසීමිත බලය මේ රට විනාශය කරා අරගෙන ගිහිල්ලා තියෙනවා. ඒ නිසා බරපතල ප්‍රශ්නයක් තියෙනවා. හරි කොහොම වුණත් ඔන්න ඔය කියන 6න් 5 බලය උපයෝගී කරගෙන තමයි 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව එහෙම නැත්නම් දෙවෙනි ජනරජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය වෙන්නේ. එතකොට මේ ව්‍යවස්ථාවෙන් නිර්මාණය කරලා තියෙන්නේ ජනාධිපති ධූරය ප්‍රමුඛ කරගත්ත මිශ්‍ර විධායක ආණ්ඩු ක්‍රමය. නැත්නම් අර්ධ ජනාධිපති ආණ්ඩු ක්‍රමය. ප්‍රාන්සයේ සහ ඇමරිකාවේ ආණ්ඩු ක්‍රම ආදර්ශයට අරගෙන තමයි මේ ආණ්ඩු ක්‍රමය නිර්මාණය කරලා තියෙන්නේ. හරි. මට මතකයි පහුගිය දවස් මේ පේපර් දෙකකින් එහෙක අහලා තිබුණා ලංකාවේ 78 ආණ්ඩු ව්‍යවස්ථාව නිර්මාණය කිරීමේදී ආදර්ශ කරගත් රටවල් දෙක මොකක්ද කියලා. මේ ප්‍රොෆෙසර් උයන්ගොඩ පේපර් එකේ අලුත් සිලබස් එක අහලා තිබුණා. එක්ක ගිය අවුරුද්ද නැත්නම් ඉස්සෙල්ලා අවුරුද්ද. එතකොට ඒකට දෙන්න තියෙන උත්තරේ ඇමරිකාව සහ ප්‍රාන්සය තමයි ආදර්ශ කරගන්නේ. එතකොට ඇයි මේ ජනාධිපති තනතුරක් නිර්මාණය කෙරුවේ? 1960 ගණන් වල ඉඳන් තමයි ජේ.ආර්. ජයවර්ධන කිව්වේ ලංකාව දියුණුව කරා අරගෙන යන්න නම් ලංකාව ආර්ථික වශයෙන් වේගවත් දියුණුව කරා අරගෙන යන්න නම් ලංකාවට කැබිනට් ආණ්ඩු ක්‍රමය ගැලපෙන්නේ නැහැ. ලංකාවට ගැලපෙන්නේ ජනාධිපති ධූරයක් ප්‍රමුඛ කරගත් ආණ්ඩු ක්‍රමයක් කියලා. 1966 දී කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා සංගමයේ රැස්වීමකට සහභාගී වන මේ එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරපු ජේ.ආර්. ජයවර්ධන වෙනි ප්‍රකාශයක් කරනවා. ආන්න මේ කියන සීළු අදහස් මුල් කරගෙන අර ලැබිච්ච 6න් 5 බලය උපයෝගී කරගෙන තමයි මේ කියන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය වෙන්නේ. ඒක තමයි 78 ව්‍යවස්ථාව නිර්මාණය වීමේ පසුබිම. එතකොට ඒකේ ස්වභාවය තමයි මිශ්‍ර විධායක ආණ්ඩු ක්‍රමයක් හඳුන්වලා දීලා තිනවා ජනාධිපතිවරයා ප්‍රමුඛ කරගත් එක. මුල් අවස්ථාවේදී අසීමිත බලයක් සහිත ආණ්ඩු ක්‍රමයක් නිර්මාණය කරනවා. ජනාධිපති ධූරයක් නිර්මාණය කරනවා. නමුත්
විවිධ අවස්ථාවලදී ජනාධිපතිවරයාගේ බලය සීමා කරන්න විවිධ උත්සාහයන් යොදාගෙන තියෙනවා යොදලා තියෙනවා. සමහර අවස්ථාවලදී බලය වැඩි කරන්න උත්සාහයන් අරගෙන තියෙනවා. සමහර අවස්ථාවලදී බලය අඩු කරන්න උත්සාහයන් අරගෙන තියෙනවා. 1987 දී 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනල්ලා බලය බෙදා හැරීමක් කරනවා 78 ව්‍යවස්ථාව හරහා. 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පළාත් සභා ක්‍රමය නිර්මාණය කරන්නේ එතනින්. ඒ නිසා අලුත් ව්‍යුහයක් එකතු වෙනවා පළාත් සභාව කියලා. 2001 දී 17 වෙනි සංශෝධනය ගෙනල්ලා ජනාධිපතිවරයාගේ බලය සීමා කරන්න උත්සාහ දරනවා. ඒ හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කියලා විශේෂ ආයතනයක් මේ 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකතු කරනවා. ඊට පස්සේ 18 වෙනි සංශෝධනය ගේනවා. ඒකෙන් ජනාධිපතිවරයාගේ බලය නැවත වැඩි කරනවා. පාර්ලිමේන්තු සභාව කියලා විශේෂ ආයතනයක් ව්‍යුහයක් එකතු කරනවා 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට. 19 වෙනි සංශෝධනය ගෙනවා 2015. ඒකෙන් 18 අහෝසි කරලා නැවත ජනාධිපතිවරයාගේ බලය සීමා කරන්න උත්සාහ දරනවා. අර 2001 ස්ථාපිත කරපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නැවත ස්ථාපිත කරනවා. 2020 දී ගෙන 20 වෙනි සංශෝධනයෙන් නැවත 19 වෙනි සංශෝධනය අවලංගු කරලා පාර්ලිමේන්තු සභාව ස්ථාපිත කරනවා. ජනාධිපතිවරයාගේ බලය වැඩි කරනවා. මෙන්න මේ වගේ පසුබිමක් තමයි මේ 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අපිට දකින්න ලැබෙන්නේ. හරි. අපි එහෙමනම් ඒකේ හැඳින්වීම ලියමු. අපි ලියමු මෙහෙම. 1977 මැතිවරණයේදී 1977 මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ 6න් 5ක බලයක් ලබාගත් පාර්ලිමේන්තුවේ 6න් 5ක බලයක් ලබාගත් එක්සත් ජාතික පක්ෂය එහි නායකයා වන ජේ.ආර්. ජයවර්ධනගේ උපදෙස් මත එහි නායකයා වන මොකද පුතේ? නායකයා වන ජේ.ආර්. ජයවර්ධනගේ උපදෙස් මත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කළේය. එය දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලෙස හැඳින්වේ. දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලෙස හැඳින්වේ. මෙමගින් නිර්මාණය කළ ආණ්ඩුක්‍රමය මිශ්‍ර විධායක ක්‍රමයකි. ප්‍රංශය සහ
ඇමරිකාව ආදර්ශ කරගනිමින් ප්‍රංශය සහ ඇමරිකාව ආදර්ශ කරගනිමින් ප්‍රංශයේ පස්වන සමූහාණ්ඩු ව්‍යවස්ථාවට ප්‍රංශයේ පස්වන සමූහාණ්ඩු ව්‍යවස්ථාවට සමාන ආණ්ඩු ක්‍රමයක් 1978 දී නිර්මාණය විය 1978 දී නිර්මාණය විය දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මෙන්ම මෙන්ම 17 කමා දාලා ලියන්න 17 18 19 20 17 18 19 20 යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන මගින් එහි ව්‍යුහාත්මක වෙනස්කම් ඇති කළේය අලුත් ඡේදයකින් ලියන්න 1978 ව්‍යවස්ථාව තුල අන්තර්ගත 1978 ව්‍යවස්ථාව තුල අන්තර්ගත ව්‍යුහාත්මක ලක්ෂණ ලෙස පහත ඒවා පෙන්වා දිය හැකිය ආයි කියනකො කැඩි කැඩිනේ ඇහෙන්නේ අපිට. දැන් ඇහෙනවද බලන්න දැන් පැහැදිලිද සමහරු කියන හොඳට ඇහෙනවලු සමහරුන්ට ටිකක් කැඩි කැඩි ඇහෙනවලු සිග්නල් වල මොකක් හරි ඇති ප්‍රශ්නයක් මගේ නම් සිග්නල් අඩුයි කියලා පෙන්නන්නේ නැහැ ඔව් අපි කිව්වේ
1978 ව්‍යවස්ථාව තුළ පහත ව්‍යුහාත්මක ලක්ෂණ දැකගත හැකිය නේද? වාක්‍ය කොහොම කිව්වද නැහැ ගාලපලා ලියා ගන්න. ව්‍යුහාත්මක ලක්ෂණ පහතින් දැක්වෙනවා කියලා කිව්වේ. සෙවන්දි ඇහෙනවද දැන්? ඔව් සර් ඇහෙනවා. රයිට් හරි. එතකොට ආන්නේ ව්‍යුහාත්මක ලක්ෂණ ටික ලියා ගන්න. දැන් අපි මේ වගේ සැරේම කතා කරපුවා වුණාට මේ වගේ අන්තර්ගතයේ යම් යම් වෙනස්කම් ඇති වෙනවා. හරි. ඊට පළවෙනි එක බලය කේන්ද්‍රගත වූ විධායකය, බලය කේන්ද්‍රගත වූ ජනාධිපති ධූරය, බලය කේන්ද්‍රගත වූ ජනාධිපති ධූරය. දෙවෙනි එක අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය, අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය. තුන්වෙනි එක ඒකමාණ්ඩලික ව්‍යවස්ථාදායකය, ඒකමාණ්ඩලික ව්‍යවස්ථාදායකය. තුන්වෙනි එක අධිකරණ පද්ධතිය, ඊළඟට මූලික අයිතිවාසිකම් සහ යුතුයකම්, මූලික අයිතිවාසිකම් සහ යුතුයකම්. ඊළඟ එක සමානුපාතික නියෝජන ක්‍රමය, සමානුපාතික නියෝජන ක්‍රමය. ඊළඟ එක ඔම්බුඩ්ස්මන් ධූරය, පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් ධූරය කියලා කියන්නේ ඒකම තමයි. ඔම්බුඩ්ස්මන් ධූරය එහෙම නැත්නම් කියනවා පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් ධූරය. ඊළඟට ජනමත විචාරණ ක්‍රමය, ජනමත විචාරණ ක්‍රමය. ඊළඟට රාජ්‍ය සේවය, රාජ්‍ය සේවය. තව එකක් ලියන්න භාෂාව පිළිබඳ මූලික කරුණු, භාෂාව පිළිබඳ මූලික කරුණු. දැන් මේ තියෙන්නේ මේ 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. මේකේ තියෙනවා පරිච්ඡේද පරිච්ඡේද තියෙනවා 20 පරිච්ඡේද 24ක් තියෙනවා. හරිද? ඒ පරිච්ඡේද 24න් පෙන්නලා දෙන්නේ ඔන්න ඔය කියපු ව්‍යුහාත්මක ලක්ෂණ ටික. ඉස්සරලාම තියෙනවා මහජන පරමාධිපත්‍ය, ඊට පස්සේ බුද්ධ ආගම, මූලික අයිතිවාසිකම්, භාෂාව, පුරවැසි භාවය, රාජ්‍ය ප්‍රතිපත්ති මූලධර්ම. ඒකත් ලියා ගන්න අවසාන කාරණේ විදිහට. රාජ්‍ය ප්‍රතිපත්ති මූලධර්ම. අර ඔයාලා ලිව්ව නේද ඉස්සරලා කාරණය
මූලික අයිතිවාසිකම් සහ යුතුයකම් කියලා. එතන යුතුයකම් කියන වචනේ කපන්න. එතන යුතුයකම් කියන වචනේ කපලා මේ අන්තිමට ලියා ගන්න රාජ්‍ය ප්‍රතිපත්ති සහ මූලික යුතුයකම්. රාජ්‍ය ප්‍රතිපත්ති සහ මූලික යුතුයකම්. හරි. එතකොට දැන් ඔන්න ඔය කාරණා ටික තමයි මේකේ තියෙන පරිච්ඡේදයෙන් පරිච්ඡේදේ. 6 වෙනි පරිච්ඡේදයේ රාජ්‍ය ප්‍රතිපත්ති සහ මූලික යුතුයකම්, 7 වෙනි පරිච්ඡේදයේ ජනාධිපතිවරයා, 8 වෙනි පරිච්ඡේදයේ අගමැති ඇතුළු අමාත්‍ය මණ්ඩලය, 9 වෙනි පරිච්ඡේදයේ රාජ්‍ය සේවය, 10 වෙනි පරිච්ඡේදයේ පාර්ලිමේන්තුව, 11 වෙනි පරිච්ඡේදයේ පාර්ලිමේන්තුවේ බලතල හා කාර්යයන්, 12 වෙනි පරිච්ඡේදයෙන් ව්‍යවස්ථාදායකය සංශෝධනය කිරීම, මේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම, 13 වෙනි පරිච්ඡේදයෙන් ජනමත විචාරණය, 14 වෙනි පරිච්ඡේදයෙන් ඡන්ද බලය, ඡන්ද විමසීම සහ මැතිවරණය, ඒ කියන්නේ නියෝජන ක්‍රමය ගැන, 15 වෙනි පරිච්ඡේදයෙන් අධිකරණය සහ අධිකරණයේ ස්වාධීනත්වය, 16 වෙනි පරිච්ඡේදයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය සහ අනිකුත් ජ්‍යෙෂ්ඨාධිකරණ, 17 වන පරිච්ඡේදයෙන් මුදල් මහජන ආරක්ෂාව ඔන්න ඔහොම කීගේ තියෙනවා කාරණා ගොඩක්. අපෙන් අහන්නේ ඕකේ තියෙන ව්‍යුහාත්මක ලක්ෂණ ටික පමණයි. ආන්නේ ඒව ටික තමයි අපි ඔය පෙන්නලා දුන්නේ. දැන් මොකද කරන්නේ? දැන් ඕවා එකින් එක කෙටියෙන් විස්තර කරන්න ඕනේ. ඔය මුළු 78 ව්‍යවස්ථාවේ අන්තර්ගතයෝ තියෙන්නේ. අපිට අදාළව හරි සම්පූර්ණ 78 ව්‍යවස්ථාව කර නැහැ. අපේ පාඩමට අදාළව උසස් පෙළ විෂය නිර්දේශයට අදාළව 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තමයි ඔය තියෙන්නේ. එතකොට මේ පිටු මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නම් තියෙනවා මේ චූට්ටන් අකුරින් මේ ඇහැට පේන්නේ නැති අන්වීක්ෂයක් විතර තියලා බලන්න ඕන අකුරු තියෙන්නේ. එවැනි අකුරු වලින් පිටු 129ක් පුරා විහිදෙන මුල් ව්‍යවස්ථාව සහ එතනින් පස්සේ කරපු සංශෝධනත් එක්ක පිටු ඔක්කොම ඇවිල්ලා තිනවා 20 වෙනි සංශෝධනේ නැතුව පිටු තිනවා මේ 350ක් විතර. දැන් වෙනස් කළාම ඔය ටික ඔක්කොම මේ පිටු තුනක විතර පිළිතුරකට සාරාංශ කරන්න කියලා මේ කියන්නේ. ලේසිද වැඩේ? ලේසි අමාරු වැඩක් නෙමෙයි. මේ හැම ලක්ෂණයකම මූලික කාරණා ටික සහ ඒක ස්වභාවය තමයි වල පෙන්නලා දෙන්න ඕනේ. එක කාරණයක් රූල් 5කින් උපරිම 7කින් විතර විස්තර කරන ප්‍රමාණය. දැන් අපේ පළවෙනි කාරණය මොකද්ද? විධායක ජනාධිපති ධූරය නේද? විධායක ජනාධිපති ධූරය. පළමු වතාවට තමයි විධායක ජනාධිපති ධූරයක් නිර්මාණය කරන්නේ. 1978ට පෙර ජනාධිපති ධූරයක් තිබුණා. හැබැයි එතන විධායක බලය නෙමෙයි තිබුණේ, එයා නාමික කෙනෙක්. මේ පළමු වතාවට නිර්මාණය කරන විධායක ජනාධිපති ධූරයක්. ඒතකොට එයාව පත් කරන්නේ කොහොමද? එයාගේ නිල කාලය කොච්චරද? ධූර කාලය අවස්ථා කීයක් දරන්න පුළුවන්ද? ඉවත් කරන්නේ කොහොමද? ඔය කාරණා ටික සහ එයාට ලැබිලා තියෙන බලතලවල සාරාංශයක් තමයි මේ හැඳින්වීම තුලින් බලාපොරොත්තු වෙන්නේ. ඒතකොට 1978 ව්‍යවස්ථාවට අනුව මුල් ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාව අවුරුදු 6ක නිල කාලයක් සඳහා මහජන මැතිවරණයකින් තෝරගන්න. ඍජු මහජන මැතිවරණයකින් තෝරගන්න. එයාට ධූරය දරන්න පුළුවන් අවස්ථා ගණන දෙකයි. ඒක 19 වෙනි සංශෝධනයෙන් වෙනසකට භාජනය වෙනවා. 20 වෙනි සංශෝධනයනුත් ඒ සංශෝධනය වෙච්ච එක එහෙමම පවත්වාගෙන යනවා. 19 වෙනි සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ නිල කාලය අවුරුදු 5 දක්වා පහළ දානවා. ඒ කියන්නේ එක අවුරුද්දකින් කාලය අඩු කරනවා. 18 වෙනි සංශෝධනයෙන් ධූරයට තිබිච්ච ධූර අවස්ථා ගණනට තිබිච්ච සීමාව, ඒ කියන්නේ ධූරයේ දැරිය හැකි අවස්ථා ගණන දෙකයි කියලා තිබිච්ච සීමාව ඉවත් කරනවා. නමුත් 19 වෙනි සංශෝධනයෙන් ඒක නැවතත් පනවනවා. අදටත් ධූරයේ දරන්න පුළුවන් අවස්ථා ගණන දෙකක් පමණයි.
පාර්ලිමේන්තුවෙන් සම්මත කරලා අධිකරණයෙන් ඔප්පු කරන දෝෂාභියෝගයකින් පමණයි ජනාධිපතිවරයාව ධූරයෙන් ඉවත් කරන්න පුළුවන් වෙන්නේ. එතකොට යාට තියෙන බලය ගත්තොත් එයා රාජ්‍ය නායකයා, සේනාධිනායකයා, විධායකේ නායකයා, ආණ්ඩුවේ නායකයා, කැබිනට් මණ්ඩලයේ නායකයා කියන සියලුම තනතුරු දරනවා. එතකොට ඒ තනතුරු වලට අදාළ සියලු බලතල ජනාධිපතිවරයා සතු වෙනවා. මුල් ව්‍යවස්ථාවෙන් මෙයාගේ බලතල සීමා කරන්න කිසිම විධිවිධානයක් යොදලා නැහැ. 17 වෙනි සහ 19 වෙනි සංශෝධන හරහා මෙයාගේ බලතල යම් ප්‍රමාණයකට සීමා කරන්න උත්සාහ දැරුවා. මේ වෙනකොට මේ සංශෝධන දෙකම අවලංගු වෙලා තියෙන නිසා නැවතත් ජනාධිපතිවරයා අසීමිත බලතල සමූහයකට හිමිකම් කියනවා. 20 වෙනි සංශෝධනයේ එයාට තිබිච්ච සීමාවන් සියල්ල ඉවත් කරලා දාලා තියෙනවා. නිසා අතිශය ප්‍රබල බලතල සහිත විශාල බලතල ප්‍රමාණයක් සහිත විධායක ජනාධිපතිවරයෙක් තමයි මේ 78 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් නිර්මාණය කරන්නේ. ඔන්න අපි පළවෙනි කාරණේ පිළිබඳව සාකච්ඡා කරුවේ. එතනින් එහාට මේකේ ලියන්න අවශ්‍යතාවයක් නැහැ මතක තියාගන්න. අපි ලියමු අලුත් ඡේදයකින්. 1978 ව්‍යවස්ථාව මගින් නිර්මාණය කළ 1978 ව්‍යවස්ථාව මගින් නිර්මාණය කළ ජනාධිපති ධූරය අසීමිත බලතල සහිත එකකි මුල් ව්‍යවස්ථාවට අනුව මුල් ව්‍යවස්ථාව කියන්නේ මේ 78 ව්‍යවස්ථාව සංශෝධනයන් සිදුවීමට පෙර හරි මුල් ව්‍යවස්ථාවට අනුව අවුරුදු 6ක නිල කාලයක් සඳහා ඍජු මහජන ඡන්දයකින් ජනාධිපතිවරයා තෝරාපත් කර ගනී. අවස්ථා දෙකක් පමණක් ඔහුට ධූරය දැරිය හැකිය. දහනවවන ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයාගේ නිල කාලය ආයි කියන්නකෝ. 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයාගේ නිල කාලය අවුරුදු 5 දක්වා අඩු කළ අතර විසිවන සංශෝධනයෙන්
එය වෙනසකට භාජනය කළේ නැත. එය වෙනසකට භාජනය කළේ නැත. ඔහු රාජ්‍ය නායක සේනාධිනායක විධායකේ නායක ආණ්ඩුවේ නායක කැබිනට් මණ්ඩලයේ නායක රාජ්‍ය නායක සේනාධිනායක විධායකේ නායක ආණ්ඩුවේ නායක කැබිනට් මණ්ඩලයේ නායක යන සියලු තනතුරු සහ ඊට අදාළ බලතල භුක්ති විඳී පාර්ලිමේන්තුව තුල සම්මත කරන දෝෂාභියෝගයකින් පමණ නිල කාලයට පෙර ඉවත් කළ හැකිය. හරි ඔය ජනාධිපතිවරයා සම්බන්ධයෙන් අපි කතා කරන කාරණා ටික ඊළඟට අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය අපි සාමාන්‍යයෙන් අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය කියන්නේ නැහැ මෙතෙන්දී. ඒකට හේතුව 1978 ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ නායකයා. අමාත්‍ය මණ්ඩලයේ ප්‍රමුඛයා බවට පත් වෙන්නේ ජනාධිපතිවරයා. එතකොට 78 ව්‍යවස්ථාවෙන් නිර්මාණය කරනවා අගමැතිවරයෙක් සහ අමාත්‍ය මණ්ඩලයක්. ඒ නිසා මේ ආණ්ඩු ක්‍රමය තුල අපිට දකින්න ලැබෙන්නේ දෙමුහුන් ආකාරයේ විධායකයක්. අපි දෙමුහුන් විධායකයක් කියලා කියන්නේ. ඒ කියන්නේ දේශපාලන විධායකයේ කොටස් දෙකකින් සමන්විතයි. දැන් විධායකයන් දෙකක් ඉන්නවනේ. එක පැත්තකින් ජනාධිපතිවරයෙක්, තව පැත්තකින් අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයක්. ඒතකොට විධායකයන් දෙකක් නිසා අපි මේකට කියන්නේ නැහැ ද්විත්ව විධායකයක් කියලා. මොකද හේතුව ද්විත්ව විධායකයක් කියලා කියන්නේ නාමික විධායකයක් සහ සත්‍ය විධායකයක්. මෙතන විධායකයන් දෙකක් තියෙනවා තමයි. හැබැයි ඒ එකම විධායකයේ කොටස් දෙකක්. දේශපාලන විධායකයේ එහෙම නැත්නම් සත්‍ය විධායකයක් තියෙන්නේ. ඒ දේශපාලන විධායකය ජනාධිපතිවරයෙකුගෙන් සහ අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයකින් සමන්විත වෙනවා. එතකොට මේ අගමැතිවරයාව තෝරගන්නේ පාර්ලිමේන්තුව තුලින්. ඒ පාර්ලිමේන්තුව තුලින් තෝරගත්තා කිව්වට පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය ඇතැයි සිතන മന്ത്രിවරයා
පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය ඇතැයි සිතන മന്ത്രിවරයා ජනාධිපති විසින් අගමැති ධූරයට පත් කරනවා. ජනාධිපතිවරයා අගමැතිවරයා සමග සාකච්ඡා කරලා අමාත්‍ය මණ්ඩලය තෝරගන්නවා. ජනාධිපතිවරයාගේ කැමැත්ත අනුව තමයි අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය රැස් කිරීම කරන්නේ. ඒගොල්ලන්ව ඉවත් කිරීමත් ජනාධිපතිවරයාගේ කැමැත්ත මත තීරණය වෙනවා. ජනාධිපතිවරයාට ඕනෑම මොහොතකදී අගමැතිවරයාව ඉවත් කරන්න පුළුවන්. මේකට සීමාවක් දාලා තිබුණා 19 වෙනි සංශෝධනයේ. ඒ කියන්නේ අගමැතිවරයා ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කරුවොත් පමණයි ඉවත් කරන්න පුළුවන් කියලා. හැබැයි 20 වෙනි සංශෝධනයෙන් ඒ කොන්දේසිය ඉවත් කරලා තියෙනවා. දැන් ඕනෑම මොහොතක ජනාධිපතිවරයාට පුළුවන් අගමැතිවරයාව තනතුරෙන් ඉවත් කරන්න. හරි. අපි ලියමු ඊළඟ ඡේදය. 1978 ව්‍යවස්ථාව මගින් දෙමුහුන් විධායකයක් නිර්මාණය කර ඇත. දෙමුහුන් විධායකයක් නිර්මාණය කර ඇත. එක් අතකින් විධායක ජනාධිපතිවරයෙක්ද තවත් අතකින් අගමැති ඇතුළු අමාත්‍ය මණ්ඩලයක්ද සිටී. දෙමුහුන් විධායකයක් ගැන තැන ඉඳන් කියන්නකෝ. දෙමුහුන් විධායකයක් නිර්මාණය කර ඇත. එක් අතකින් ජනාධිපතිවරයෙක්ද අනෙක් අතින් අගමැති ඇතුළු අමාත්‍ය මණ්ඩලයක්ද එහි සිටිති. පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය ඇති മന്ത്രിවරයා ජනාධිපතිවරයා විසින් අගමැති ධූරයට පත් කරන අතර අගමැතිවරයා සමග සාකච්ඡා කර ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලය පත් කරයි. අගමැති ඇතුළු අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයා සතු වේ. ඒ තමයි දෙවෙනි ව්‍යුහාත්මක ලක්ෂණය. අපිට ඕනනම් ওই දෙක එකක් විදිහට ලියන්නත් පුළුවන් විධායකයෙක් කියලා.
මේ විදිහට කොටස් දෙකකට කඩලා ලියන්නත් පුළුවන්. තුන්වෙනි කාරණේ මොකද්ද? පාර්ලිමේන්තුව. ඔව්. 1978 ව්‍යවස්ථාවෙන් නිර්මාණය කරන ව්‍යවස්ථාදායකය හඳුන්වන්නේ පාර්ලිමේන්තුව කියලා. එතකොට පාර්ලිමේන්තුව අර මුල් ව්‍යවස්ථාවට අනුව හොඳේ 1978 නිර්මාණය කරපු ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව අවුරුදු 6ක නිල කාලයක් සඳහා තමයි තෝරගන්නේ. මුල් අවස්ථාවේ පාර්ලිමේන්තුවේ മന്ത്രിවරු 196යි හිටියේ. ඒ කියන්නේ 1978 නිර්මාණය කරපු ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ മന്ത്രിවරු 196යි ඉන්නේ. හැබැයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ගේන 14 වෙනි සංශෝධනයෙන් 14 වෙනි සංශෝධනයෙන් මේකට තව മന്ത്രിවරු 29ක් එකතු කරනවා. ඒ නිසා වර්තමානයේ වෙනකොට മന്ത്രിවරු 225ක් පාර්ලිමේන්තුව තුල ඉන්නවා. එතකොට මේ 225 තෝරගන්නේ කොහොමද? 196ක් සමානුපාතික නියෝජන ක්‍රමයේ යටතේ 29ක් ජාතික ලැයිස්තුවේ. මුලින් අවුරුදු 6ක නිල කාලයක් සඳහා පාර්ලිමේන්තුව තෝරාපත් කරන්නේ 19 වෙනි සංශෝධනයෙන් ඒක අවුරුදු 5 දක්වා පහළ දානවා. 20 වෙනි සංශෝධනයෙන් මේ නිල කාලය වෙනසකට භාජනය කරන්නේ නැහැ. අවුරුදු 5 කියන එක එහෙමම පවත්වාගෙන යනවා. නමුත් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලය ජනාධිපතිවරයා සතු වෙනවා. ඒ විසිරුවා හැරීම 19 වෙනි සංශෝධනයේ මගින් අවුරුදු 4මාරක් යනතුරු විසිරුවා හරින්න බැහැ කියලා කොන්දේසියක් දානවා. මුල් ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ නිල කාලයෙන් එක අවුරුද්දක් ගත වුණාට පස්සේ විසිරුවා හරින්න පුළුවන්. 19 වෙනි සංශෝධනයේ කොන්දේසියක් දානවා අවුරුදු 4මාරක් ගත වෙනතුරු විසිරුවා හරින්න බැහැ කියන. හැබැයි 20 වෙනි සංශෝධනයට අනුව ඒක නැවත ආපස්සට ගේනවා අවුරුදු 2මාරක් ගත වුණාට පස්සේ පාර්ලිමේන්තුව විසිරුවා හරින්න පුළුවන්කම තියෙනවා. හරි. කොහොම වුණත් ඒ කොන්දේසි නොසලකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විසින් ගෙනෙන යෝජනාවක් පාර්ලිමේන්තුව විසිරුවා හරින්න කියලා ගෙන යෝජනාවක් පාර්ලිමේන්තුවේ 3/2කින් සම්මත වුණොත් ඔය කිසිම කාරණයකින් තොරව පාර්ලිමේන්තුව විසිරුවා හැරීම කරන්න පුළුවන්. එතකොට මේකට තියෙන බලය ගත්තොත් අර්ධ බලයක් තමයි පාර්ලිමේන්තුවට තියෙන්නේ. විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ බලය සීමාවට ලක් වෙලා තියෙනවා විවිධ කාරණා නිසා. ඒවා ඉතින් ඉදිරියේදී පාර්ලිමේන්තුව ගැන කතා කරන ප්‍රශ්නයකදී අපි සාකච්ඡා කරමු. දැන් මේකට මේ වෙලාව ඒකට වෙලාව නෙමෙයි. ඔය දැන් මේ දවස්වල හරි ජනප්‍රියයි. ඒක කරන්න මේක වෙලාව නෙමෙයි කියන එක. නේද? දැන් එහෙම හරි ජනප්‍රිය කතාවක් තියෙනවනේ. ඕක ආවේ ගුරුවරුන්ගේ උද්ඝෝෂණ මේ වැඩ වර්ජනයත් එක්ක ආවේ. ගුරුවරුන් වැඩ වර්ජන තාම වර්ජනයේනේ. ඉතින් අවුරුදු 24ක ප්‍රශ්නයක් තියෙනවනේ මේ ගුරුන්ගේ වැටුප් වැඩි කරන්නේ නැති. එතකොට මේ ප්‍රශ්නේ ඉදිරිපත් කර ආණ්ඩුව. එතකොට සමහර ඇමතිවරු කිව්වා මේ දැන් මේ ආණ්ඩුවට සාලි නැහැ මේ ප්‍රශ්නයක් තියෙන්නේ මේ ඒකට වෙලාව නෙමෙයි කියලා. එතකොට දැන් ඔන්න Facebook එකේ වැටෙනවා. පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයේ රළපනාව ගොඩ කරලා ඒකේ තියෙන ගල් ටිකක් බුරුල් කරලා ඔක්කොම කරලා ජොගින් පාත් එකක් හදනවා. එතකොට දානවා Facebook එකේ මේ ජොගින් පාත් හදන්න වෙලාව නෙමෙයි. අන්න ඒක හරි ජනප්‍රිය කාරණයක් බවට පත් වෙලා තියෙන්නේ. හරි. ඔව් අපි ලියමු මෙහෙම.
ඔව් අපි ලියමු පුතේ අලුත් ඡේදයකින් ලියන්න 1978 ව්‍යවස්ථාව මගින් 1978 ව්‍යවස්ථාව මගින් ඒකමාණ්ඩලික පාර්ලිමේන්තුවක් ඒකමාණ්ඩලික ව්‍යවස්ථාදායකයක් පාර්ලිමේන්තුව ලියන්න එපා ඒකමාණ්ඩලික ව්‍යවස්ථාදායකයක් निर्माणය කළ අතර ඒකමාණ්ඩලික ව්‍යවස්ථායකයක් නිර්මාණය කළ අතර එය පාර්ලිමේන්තුව නමින් හැඳින්වීය පාර්ලිමේන්තුව මන්ත්‍රීවරු 225 දෙනෙකුගෙන් සමන්විත වන අතර පාර්ලිමේන්තුව මන්ත්‍රීවරු 225 දෙනෙකුගෙන් සමන්විත වන අතර එයින් 196ක් සමානුපාතික නියෝජන ක්‍රමයේ යටතේද සමානුපාතික නියෝජන ක්‍රමයේ යටතේද 29ක් ජාතික ලැයිස්තුවෙන්ද පත් කරයි 29ක් ජාතික ලැයිස්තුවෙන්ද පත් කරයි මුල් ව්‍යවස්ථාවට අනුව එහි නිල කාලය අවුරුදු 6ක් වුවද වර්තමානයේ වන විට අවුරුදු 5කට සීමා කර ඇත වර්තමානයේ වන විට අවුරුදු 5කට සීමා කර ඇත එය අර්ධ බලයක් සහිත ආයතනයක් වන අතර පාර්ලිමේන්තුවට නීති සම්පාදනය කිරීමට ඇති බලය ජනතාව ජනාධිපති ශ්‍රේෂ්ඨාධිකරණය පළාත් සභා ජනතාව ජනාධිපති ශ්‍රේෂ්ඨාධිකරණය පළාත් සභා යන පාර්ශවයන්ගෙන් සීමා වේ ඔව් ඒ අපි කතා කරුවේ පාර්ලිමේන්තුව ගැන ඉතාම කෙටි හැඳින්වීමක් ඊළඟට අධිකරණය 1978
ව්‍යවස්ථාවේ අන්තර්ගත අධිකරණය ඉහළ අධිකරණ සහ පහළ අධිකරණ කියන කොටස් දෙකකින් සමන්විතයි. නැත්නම් අපි කියනවා ඉහළ අධිකරණ සහ මුල් අවස්ථා අධිකරණ. ඒක තමයි වඩාත් නිවැරදිම. ශ්‍රේෂ්ඨ අධිකරණය සහ අභියාචනාධිකරණය ඉහළ අධිකරණ ආයතන විදිහට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම බලය ලබනවා. මහා අධිකරණය, දිසා අධිකරණය සහ මහා අධිකරණය, දිසා අධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණය සහ අනිකුත් ප්‍රාථමික අධිකරණ ආයතන 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත මගිනුයි නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට මේ අධිකරණ පද්ධතියේ තියෙන ඉහළම අධිකරණය ශ්‍රේෂ්ඨ අධිකරණය 20 වෙනි සංශෝධනයේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ සහ අභියාචන අධිකරණයේ සංයුතිය වෙනසකට භාජනය කරනවා. ඒ හැර මීට පෙර අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් වෙනසක් සිද්ධ වුණේ නැහැ. 1978 ව්‍යවස්ථාවට ගේන 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ විනිසුරු සංඛ්‍යාව උපරිම සංඛ්‍යාව 16 දක්වා වැඩි කරනවා. ඉස්සරලා හිටියේ අග විනිසුරු සහ තවත් 6කට නොඅඩු 10කට නොවැඩි විනිසුරු සංඛ්‍යාව. 20 වෙනි සංශෝධනයෙන් ශ්‍රේෂ්ඨ අධිකරණයේ විනිසුරු සංඛ්‍යාව අග විනිසුරු සහ තවත් 6කට නොඅඩු 16කට නොවැඩි විනිසුරු සංඛ්‍යාවක් දක්වා ඉහළ දානවා. ඒ වගේම අභියාචන අධිකරණයේ විනිසුරු සංඛ්‍යාව 11 ඉඳන් 19 දක්වා ඉහළ දානවා. ඉස්සරලා හිටියේ අභියාචන අධිකරණයේ සභාපති විනිසුරුවරයා සහ තවත් 6කට නොඅඩු 11කට නොවැඩි විනිසුරු සංඛ්‍යාවක්. නමුත් 20 වෙනි සංශෝධනයෙන් සභාපති විනිසුරුවරයා සහ තවත් 6කට නොඅඩු 19කට නොවැඩි සංඛ්‍යාවක් විදිහට නිර්මාණය කරනවා. මේ විදිහට 20 වෙනි සංශෝධනයේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ සහ අභියාචන අධිකරණයේ විනිසුරු සංඛ්‍යාවේ වෙනසක් කරලා තියෙනවා. ඒ ඇරෙන්න අධිකරණ පද්ධතිය පිළිබඳව මුල් ව්‍යවස්ථාවේ අන්තර්ගත කරපු කරුණු වෙනසකට භාජනය වුණේ නැහැ. ඒ කියන්නේ 20 වෙනි සංශෝධනයේ ඒකට අත ගහලායි තියෙන්නේ. හරි. අපි ලියමු අනුච්ඡේදයකින් 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාවෙන් 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාවෙන් ඉහළ අධිකරණ ආයතන සහ ඉහළ අධිකරණ ආයතන සහ මූල අවස්ථා අධිකරණ යන පහළ අධිකරණ කියන එකේ මූල අවස්ථා අධිකරණ යන ස්තර දෙකක අධිකරණ පද්ධතිය ස්තර දෙකක අධිකරණ පද්ධතිය අනිස ඒකයි කියන්නකෝ 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාව මගින් ඉහළ අධිකරණ ආයතන සහ මුල් අවස්ථා අධිකරණ ආයතන යන මුල් අවස්ථා අධිකරණ ආයතන යන ස්තර දෙකකින් යුත් අධිකරණ පද්ධතිය ස්තර දෙකකින් යුත් අධිකරණ පද්ධතිය නිර්මාණය කර ඇත ශ්‍රේෂ්ඨ අධිකරණය සහ අභියාචන අධිකරණය ශ්‍රේෂ්ඨ අධිකරණය සහ අභියාචන අධිකරණය ඉහළ අධිකරණ ආයතන වන අතර
ඉහළ අධිකරණ ආයතන වන අතර මහාධිකරණය දිසාධිකරණය මහාධිකරණය දිසාධිකරණය මහේස්ත්‍රාත් අධිකරණය මහේස්ත්‍රාත් අධිකරණය සහ වෙනත් ප්‍රාථමික අධිකරණ මුල් අවස්ථා අධිකරණ වේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉහළම අධිකරණ ආයතනය වන අතර අගවිනිසුරු එහි ප්‍රධානියා වේ හරි ඔන්න ඔය වගේ ප්‍රමාණයකට සීමා කරන්න වෙනවා මේ හැඳින්වීම මොකද එතනින් එහාට දීර්ඝ හැඳින්වීමකට ගියොත් ඔයාලට මේ විනාඩි 40ක් වගේ කාලයක් ඇතුළත පිළිතුර ලියා ගන්න බැරි වෙනවා. ඕකෙදින් බැලන්ස් කරන්න පුළුවන් මෙහෙම සමහර ප්‍රශ්න තියෙනවා විනාඩි දැන් අපිට තියෙන්නේ එක ප්‍රශ්නයකට ලියන්න විනාඩි 36යිනේ. පැය 3යි විනාඩි 10යි තියෙන්නේ ප්‍රශ්න 5කට උත්තර ලියන්න ඕනේ. එහෙම ගත්තොත් එනවා 8 වරක් 5 40යි. විනාඩි 38ක් එනවා. එතකොට විනාඩි 38න් සමහර ප්‍රශ්න තියෙනවා විනාඩි 30කින් විතර ලියලා ඉවර කරන්න පුළුවන්. තනි ප්‍රශ්න තියෙනවා සමහර ඒවා විනාඩි 30කින් 32කින් 35කින් ලියලා ඉවර කරන්න පුළුවන්. එතකොට මේ වගේ ඉතුරු වෙන කාලයත් එක්ක බැලුවොත් මේ වගේ පිළිතුරකට ටිකක් වැඩි කාලයක් අරගෙන ලියන්න පුළුවන්. හැබැයි ඔයාලා දැනගන්න ඕනේ කාලය මැනේජ් කරගන්න. විභාගයට යනකොට ලියන්න පටන් ගත්තා ඔහේ ලියාගෙන යනවා එහෙම යන්න එපා. විභාගයට යනකොට හොඳ සැලසුමක් තියෙන්න ඕනේ. ඒ සැලසුම කොච්චර සාර්ථක විදිහට දියත් වෙනවද කියලා තීරණය වෙන්නේ ඔබ පේපර් ලියලා තියෙන ප්‍රමාණය මත. ඉතින් මේ සැරේ නම් අපි පේපර් ලියු ප්‍රමාණය දැන් සෑහෙන අඩු වෙලා තියෙන්නේ. වෙනදා මේ වෙනකොට සාමාන්‍ය පේපර් 10ක් විතර අපි ලියලා ඉවරයි. මේ සැරේ මම හිතන්නේ තම පේපර් 5යි අපි ලියලා තියෙන්නේ මේ කොරෝනා තත්ත්වයක් එක්ක නිසා. හරි. එතකොට පේපර් ලියලා Tamanට කොච්චර කාලයකින් සාර්ථක පිළිතුරක් ලියන්න පුළුවන්ද කියලා තහවුරු කරගත්තාම විභාගයට ගිහිල්ලා ඒක දියත් කරන්නයි තියෙන්නේ. නිසා හැම වෙලාවෙම ඔරලෝසුවක් අරගෙන යන්න කියන්නේ මොකටද? විනාඩි ගණනට සීමා කරලා බලන්න ඔයාලගේ පිළිතුර සාර්ථක පිළිතුරක් ලියන්නත් ඕනේ. ඒකේ විනාඩි ගණනට සීමා කරගෙන ලියන්න. උත්තර ලියනකොට හැම වෙලාවෙම මතක තියාගන්න යම් පිළිතුරක් ලියලා අවසන් කරලා ඊළඟ පිළිතුර ලියන්න අලුත් පිටුවකට යනකොට ඒ අතරේ හැම වෙලාවෙම හිස් පිටුවක් ඉඩ තියන්න. හිස් පිටුවක් ඉඩ තියන්න කියලා කියන්නේ දැන් ඔයාලා ලියපු පිළිතුර ලියන පිටුවේ අවසානයේ දක්වා ලියලා නම් දැන් අපි හිතමු මෙහෙම දැන් මේ පිටුවේ අවසානයේ දක්වාම ලියලානේ මේකේ අවසානයේ දක්වාම ලියලා. හරි. එතකොට මේක අවසානයේ දක්වාම ලියලා නම් ඊළඟ පිටුව හිස් එකක් තියලා ඊළඟ ප්‍රශ්නෙට යන්න. මොකද ඔයාලට කාලය ඉතුරුනොත් මේ ලියපු පිළිතුරු තුල මොනවා හරි ලියන්න බැරි වුණා නම් අර හිස් පිටුවේ වලට ලියලා අඩුම තරමේ යටින් සටහනක් දාන්න පුළුවන් මේ කොටස මේ පිළිතුරේ අහවල් තැනට එන්න ඕනේ කියලා. අපි සාමාන්‍යයෙන් ඒ ලියපු ටික එන්න ඕනේ තැනට තරු ලකුණක් දාලා අර ලියපු තැනින් පහළ තරු ලකුණක් දාලා ඊතලයක් ගහලා මොකක් හරි කරලා මේ ටික අර අහවල් තරු ලකුණු තින් තැනට එන්න ඕනේ කියලා
ඔයාලට දාන්න පුළුවන්. දැන් සමහරව අහනවා එහෙම දැම්මට කවන්නේ නැද්ද? එහෙම දැම්මොත් පිළිගන්නවද? මේ උත්තර පත්‍ර බලන්න යන්නේ යක්කු නෙමෙයි. උත්තර පත්‍ර බලන්න යන්නේ ළමයින්ට උගන්වන ගුරුවෝ. ඒගොල්ලෝ හරිම මානසිකයි. ළමයාව කෙසේ හෝ වැඩි ලකුණක් වෙත අරගෙන යන්න තමයි උත්සාහ දරන්නේ. දැන් ඔය කාන්තාව එහෙම හරීම මේ අනුකම්පා සහිතයිනේ ළමයි සම්බන්ධයෙන්. ඇත්තටම ගත්තොත් සමහර උත්තර තියෙනවා මේ ලකුණු 16කට වගේ එහා දෙන්න බෑ. ඒගොල්ලෝ සමහරලාට ලකුණු 17ක් 18ක් දෙනවා. ඒක සමහරලාවට ඒගොල්ලන්ගේ අනවබෝධය නිසා සිද්ධ වෙන ආකාරයකුත් දකිනවා. නමුත් අනුකම්පාවයි ලකුණු අඩුවෙන් දෙනවට වඩා ප්‍රොෆෙසර් තීරණය කරන නැත්නම් පැනල් එක තීරණය කරන ලකුණටත් වඩා ලකුණක් දෙකක් වැඩියෙන් දෙනවා සමහරලාට. ඉස්සර නම් ඔය උත්තර පත්‍ර බලාගෙන යනකොට අපි බලනවා ලකුණු 72 73 සීමාවට ආවොත් අපි බලපු උත්තරවල මුලට ගිහිල්ලා ඔයාලා දැනගන්න මේ ගුරු කොච්චර ළමයි ගැන සංවේදීද කියනවනම් පේපර් එකේ ලකුණ දාන්න ඉස්සරලා බලනවා පළවෙනි පේපර් එකේ ලකුණු කීයක් කරන්ද කියලා. පළවෙනි පේපර් එකේ ලකුණු 70ක් 72ක් 75ක් අරගෙන නම් දෙවෙනි පේපර් එකේ උත්සාහ දරනවා සාර්ථකව ලියලා තිනවනම් අපි හිතමු මේ ගිහිල්ලා ලකුණු 70 72 විතර නතර වෙනවා කියලා. එයා කෙසේ හෝ වැඩි කරන්න පුළුවන් තැන් වලින් එක ලකුණ වැඩි කරලා ගෙනල්ලා කෙසේ හෝ එයා 75ට අරගෙන යනවා. ඒ නිසායි ගුරුවරයා වඩාත් ළමයා පිළිබඳව සංවේදී කරන්නේ. මේ තත්ත්වයේ විභාග දෙපාර්තමේන්තුවක් දන්න නිසා දැන් මොකද කරලා තියෙන්නේ? දැන් පළවෙනි පේපර් එක දෙවෙනි පේපර් එකත් එක්ක අමුණලා එන්නේ නැහැ. පළවෙනි පේපර් එක වේලාසන බලලා ඔක්කොම පැක් කරලා අයින් කරනවා. දෙවෙනි පේපර් එක වෙනම බලනවා. ඉස්සර x කියන ළමයාගේ පළවෙනි පේපර් එකත් බැලුවේ මම x කියන ළමයාගේ දෙවෙනි පේපර් එකත් බැලුවේ මම. දැන් x කියන ළමයාගේ පළවෙනි පේපර් එක බලන්නේ වෙන ගුරුවරයෙක්. x කියන ළමයාගේ දෙවෙනි පේපර් එක බලන්නේ තව ගුරුවරයෙක්. ඒ නිසා පළවෙනි පේපර් එකේ සහ දෙවෙනි පේපර් එකේ ලකුණු වල එකතු ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒ නිසා අර වගේ ඇදලා ලකුණු දෙන්න ක්‍රමයක් දැන්නේ. හැබැයි ඒක දන්න නිසාම ගුරුවරු බොහෝ වෙලාවට කියනවා පළවෙනි පේපර් එකේ හොඳට ඇති මේ ළමයා හොඳට ලියලා තිනවා. ඒ නිසා කෙසේ හෝ ඒ ළමයට ඒකක් ගන්න උදව් වෙන විදිහට ලකුණු දෙන්න උත්සාහ දරනවා ගුරු. විශේෂයෙන්ම ෆේල් නොකරන්න වගේ බලා ගන්නවා ගොඩක් වෙලාවට. ඒකෙන් කියවෙන්නේ නැහැ මේ ලකුණු 15 විතර දෙන කෙනාව ලකුණු 40ට විතර අදගෙන යනවා කියලා. හැබැයි ළමයා පිළිබඳව සෑහෙන සානුකම්පිතයි. මොකද මේ වගේ මේ ගණිතයේදී වගේ 2 2 4 උත්තර එන්නේ නැහැ. ඒ නිසා බොහෝ වෙලාවට ළමයාට සාධාරණයක් කරන්න තමයි උත්සාහ දරන්නේ. ඒ හින්දා අර වගේ ඉඩ ප්‍රමාණයක් තියාගෙන ගිහිල්ලා මතක් වුණොත් එතන ලීලා ඒක තරු ලකුණකින් අහවල් තැනට එනවායි කියලා සටහනක් දාන්න. එතකොට ඔයාලට අන්න අහිමි වෙන ලකුණක් දෙකක් රැක ගැනීමේ හැකියාව තියෙනවා. එහෙම කරලත් තියෙනවා ළමයි. මුලින් තියෙන ළමයි එහෙම කරලා තියෙනවා. ඒ නිසා එහෙම කරන්න. ඒ නිසා හැම වෙලාවෙම අතරමැද හිස් පිටුවක් තියාගෙන යන ලියන කොටස් ප්‍රශ්නයක් වේවා සම්පූර්ණ ප්‍රශ්නයක් වේවා හැම වෙලාවෙම කොලයක් හිස් තියාගෙන යන්න. ඒක ලියන්න උවමනාවක් තිබුණ නැත්නම් එක්ක ඔයාලා ඉරකින් කපලා දාන්න නැත්නම් උත්තර පත්‍ර බලන එක ඒක ඉරකින් කපලා දානවා රතු පෑන්. ඒකට එච්චර වල කලබල වෙන්න අවස්ථාවක් නැහැ. හරි. ඒතර ඔය අපි අධිකරණ පද්ධතිය පිළිබඳවයි කතා කරුවේ. ඊළඟට මේ මූලික අයිතිවාසිකම්. අපි ලක්ෂණ විදිහට පෙන්නලා දුන්නේ මූලික අයිතිවාසිකම්. 1972 පළමු ජනරජ ව්‍යවස්ථාවෙන් තමයි මුල් වරට මූලික අයිතිවාසිකම් හඳුන්වා දීමක් කෙරුවේ. හරි. හැබැයි ඒ මූලික අයිතිවාසිකම් පුළුල් අයිතිවාසිකම් සමූහයක් උනේ නැහැ. ඒ නිසා 1978 ව්‍යවස්ථාවෙන් බොහෝම පුළුල් අයිතිවාසිකම් සමූහයක් හඳුන්වලා දෙනවා. ඒ වගේම 72 ව්‍යවස්ථාවේ තිබිච්ච ප්‍රධානම දුර්වලතාවය මූලික අයිතිවාසිකම් හඳුන්වලා දුන්නට ඒවා ආරක්ෂා කිරීමට අදාළ වූ ක්‍රියාමාර්ගය පෙන්වලා දුන්නේ නැහැ. ඉතින් ඒ නිසා මොකද උනේ අර පොතකට පමණක් සීමා වෙච්ච අයිතිවාසිකම් සමූහයක් පුරවැසියන්ට ලැබෙනවා. හැබැයි 78 ව්‍යවස්ථාවේ ඒ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අදාළ ආයතන පද්ධතියක් නිර්මාණය කරලා තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයට අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ මූලික වගකීම පවර්ලා දීලා තියෙනවා.
ඊට අමතරව රාජ්‍ය නිලධාරීන්ගේ අතින් මූලික අයිතීන් කඩවීමක් සිද්ධ වෙනවා නම් අර ඔම්බුඩ්ස්මන් ධූරය කියලා විශේෂ ආයතනයක් හඳුන්වලා දීලා තියෙනවා විශේෂ තනතුරක්. ඒ වගේම 1996 දී 1996 අංක 21 දරන පාර්ලිමේන්තු පනතෙන් මේ මූලික අයිතීන් ආරක්ෂා කිරීම සඳහා මානව හිමිකම් කොමිසම කියලා එකකුත් ස්ථාපිත කරලා තියෙනවා. මේ සියලු ආයතන තුලින් අර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 10 වෙනි වගන්තියේ ඉඳන් 14 වෙනි වගන්තිය දක්වා පෙන්නලා දීලා තියෙන අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර අරගෙන තියෙනවා. නමුත් ප්‍රායෝගිකව ගත්තොත් තවමත් අපේ රටේ අයිතීන් වරින් වර කඩ වෙනවා. ඒකට ඉතින් මේ ආණ්ඩු ක්‍රම ආයතන වල තියෙන දුර්වලතාවය, ජනාධිපතිවරයාට තියෙන අධික බලතල, ඒ වගේම ජනතාවගේ නොදැනුවත් භාවය, අයිතිවාසිකම් කඩ කරන්නන්ට එරෙහිව කුමන හෝ ආයතනයකට පැමිණිලි නොකිරීම මෙන්න මේ වගේ කාරණා සමූහයක් බලපාලා තියෙනවා. අපි ලියමු කෙටි හැඳින්වීමක් නෙලියන්න තියෙනවා. 1978 ව්‍යවස්ථාවේ 10 වන වගන්තියේ සිට 14 වන වගන්තිය දක්වා 14 වන වගන්තිය දක්වා මූලික අයිතිවාසිකම් පිළිබඳ කරුණු දක්වා ඇත. එක්දාස් නමසේ 72 ව්‍යවස්ථාවෙන් 1972 ව්‍යවස්ථාවෙන් මූලික අයිතිවාසිකම් හඳුන්වා දෙනු ලැබුවද ඒවා ආරක්ෂා කිරීමට පියවර ගෙන තිබුණේ නැත. නමුත් 1978 ව්‍යවස්ථාවෙන් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ වගකීම ශ්‍රේෂ්ඨාධිකරණයට සහ ඔම්බුඩ්ස්මන් වරයාට පවරා ඇත. ශ්‍රේෂ්ඨාධිකරණයට සහ ඔම්බුඩ්ස්මන් වරයාට පවරා ඇත. ඒ අනුව ඕනෑම පුරවැසියෙකුට මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් ඌ පැමිණිලි
දින 30ක් ඇතුළත ඉදිරිපත් කළ හැකිය. දින 30ක් ඇතුළත ඉදිරිපත් කළ හැකිය. හරි අපි කතා කරුවේ 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන ව්‍යුහාත්මක ලක්ෂණ අතරින් හතරවෙනි එක. පස්වෙනි එක පිළිබඳව අපි කතා කරනවා සමානුපාතික නියෝජන ක්‍රමය. 1931 ඉඳන් 1977 මැතිවරණය දක්වාම ලංකාවේ ක්‍රියාත්මක වුණේ සරල බහුතර නියෝජන ක්‍රමය. ඒ කියන්නේ යම් ඡන්ද කොට්ටාශයකින් එක മന്ത്രിවරයයි තෝරගන්නේ මැතිවරණ ඉදිරිපත් වුණු විවිධ තරඟකරුවන් අතරින් සාපේක්ෂ බහුතර ඡන්දය ලැබූ අපේක්ෂකයාව മന്ത്രിවරයා වශයෙන් තෝරගන්න. හරි උදාහරණයක් ගත්තොත් එම යම් ඡන්ද කොට්ටාශයකට තරඟ වදිනවා A B C D කියලා හතර දෙනෙක්. A ලැබූ ඡන්ද සංඛ්‍යාව 500යි, B ලැබූ සංඛ්‍යාව 400යි, C ලැබූ සංඛ්‍යාව 300යි, D ලැබූ සංඛ්‍යාව 200යි. කොහොම ප්‍රතිඵලය ආවනම් සාපේක්ෂව අනිත් අයට වඩා බහුතර බලය ලැබුවේ ඒ නිසා ඒ කියන පුද්ගලයාව മന്ത്രിවරයා වශයෙන් තෝරගන්න. ඒ කියන අපේක්ෂකයාව മന്ത്രിවරයා වශයෙන් තෝරගන්න. ඕකට තමයි අපි සරල බහුතර ක්‍රමය කියලා කියන්නේ. කුඩා ඡන්ද කොට්ටාශයකින් එක മന്ത്രിවරයෙක් තෝරගන්න. නමුත් සමහර අවස්ථාවලදී බහු മന്ത്രി කොට්ටාශක් දකින්න ලැබුණා. නමුත් මේ ක්‍රමය අවලංගු කරලා ඒ වෙනුවට හඳුන්වලා දෙනවා සමානුපාතික නියෝජන ක්‍රමය. ඒ සමානුපාතික නියෝජන ක්‍රමයට අනුව ලංකාව මැතිවරණ දිස්ත්‍රික්ක 22කට බෙදනවා. මේ මැතිවරණ දිස්ත්‍රික්ක 22කින් മന്ത്രിවරු 196 දෙනෙක්ව තෝරාපත් කරගන්න. ඒ කියන්නේ හැම මැතිවරණ දිස්ත්‍රික්කයක්ම බහු മന്ത്രി කොට්ටාශයක් බවට පත් වෙනවා. අඩුම മന്ത്രി සංඛ්‍යාවක් තෝරගන්නේ මට මතක හැටියට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කේ ත්‍රිකුණාමලෙන් മന്ത്രിවරු 4 දෙනෙක් තෝරගන්න. ඒ කියන්නේ 4 උඩරම ඉන්න කොළඹ දිස්ත්‍රික්කයේ മന്ത്രിවරු 21ක් වගේ ප්‍රමාණයක් තෝරගන්න. ඉතින් මේ විදිහට සමානුපාතික ක්‍රමය ඒ කියන්නේ යම් ගණිත සූත්‍රයක් උපයෝගී කරගෙන ඒ ගණිත සූත්‍රයට අදාළ දත්ත යොමු කරලා නිර්මාණය කරගන්නවා අනුපාතයක්. ඒ අනුපාතය පදනම් කරගෙන മന്ത്രിවරුන් තෝරා ගැනීම කරනවා. ඉතින් මේ විදිහට පාර්ලිමේන්තුවේ മന്ത്രിවරුන්ගේ 225න් 196ක් තෝරා ගැනීම කරනවා. හරි. අපි කෙටියෙන් ලියමු. එක්දාස් 978 ව්‍යවස්ථාව මගින් ව්‍යවස්ථාව මගින් සමානුපාතික නියෝජන ක්‍රමය හඳුන්වා දුන්නේය. සමානුපාතික නියෝජන ක්‍රමය හඳුන්වා දුන්නේය. ඒ අනුව මැතිවරණ දිස්ත්‍රික්කයක් ඡන්ද කොට්ටාශයක් සේ සලකා മന്ത്രിවරු 196 දෙනෙක් එමගින් තෝරා ගැනීමට ඉඩ සැලැස්වීය.
එමගින් තෝරා ගැනීමට ඉඩ සැලැස්විය. ඔව් මන්ත්‍රීවරු කී දෙනෙක්ද? 196 දෙනෙක් තෝරා ගැනීමට ඉඩ සැලැස්විය. මැතිවරණ දිස්ත්‍රික්ක 22ක් නිර්මාණය කළ අතර මැතිවරණ දිස්ත්‍රික්ක 22ක් නිර්මාණය කළ අතර සෑම මැතිවරණ දිස්ත්‍රික්කයක්ම බහුමන්ත්‍රී කොට්ටාස විය. ගණිතමය සූත්‍රයක් මත පදනම්ව නිර්මාණය කරගත් අනුපාතයක් මගින් ජයග්‍රාහී මන්ත්‍රීවරුන් තෝරා ගැනීම සිදු විය. හරි ඒ සමානුපාතික ක්‍රමයේ පිළිබඳවයි අපි කිව්වේ. මේ කාරණේ කතා කරලා අපි ඉන්ටර්වල් එකක් දෙනවා ඔයාලට. ඊළඟ කාරණය තමයි ඔම්බුඩ්ස්මන් ධූරය. එහෙම නැත්නම් පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් ධූරය කියන එක. ඇයි මේ තනතුර නිර්මාණය කෙරුවේ? මේක මේ ස්කැන්ඩිනේවියානු රටවල් වල වැඩි වශයෙන් භාවිතයට ගන්න තනතුරක්. ඔය ස්වීඩනය, ෆින්ලන්තය, නෝර්වේ ඒ වගේ රටවල් තමයි අපි ස්කැන්ඩිනේවියානු රටවල් කියලා කියන්නේ. රාජ්‍ය නිලධාරීන්ගේ අතින් මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදු වෙනවා නම් අර 10 වෙනි වගන්තියේ ඉඳන් 14 වෙනි වගන්තිය දක්වා පෙන්වා දුන්නු අයිතිවාසිකම් රාජ්‍ය නිලධාරීන්ගේ අතින් කඩ වෙනවා නම් අපිට පුළුවන් ඒ සම්බන්ධයෙන් ඔම්බුඩ්ස්මන් වරයාගේ පිහිට පතන්න. අපි හිතමු ග්‍රාම සේවක ගාවට ගියා ග්‍රාම සේවා සහතිකය නැත්නම් පදිංචි සහතිකයක් ගන්න. ග්‍රාම නිලධාරීවරයා කිව්වා අද දෙන්න බෑ හෙට එන්න කියලා. ඔයාලගේ નિયમિત රාජකාරී දවසේ નિયમિત රාජකාරී කාලය තුල ගියා. හැබැයි එහෙම වෙන්න ඕනේ ඈ. රෑ 8ට විතර ගිහිල්ලා ඉල්ලුවා දුන්නේ නැහැ. ඒ නිසා එහෙම බෑ. નિયમિત රාජකාරී කාලය තුල નિયમિત රාජකාරී දවස්වල. ඉරද ගිහිල්ලා ඉල්ලුවට හරියන්නේ නැහැ නේද? අන්න ඒ කොන්දේසි වලට යටත් ඔයාලා ගිහිල්ලා ඉල්ලනවා පදිංචි සහතිකයක් පිළිබඳව. ඔයාලට අවශ්‍යයි යම් රැකියාවකට යන්න අයදුම් කරන්න. මෙයා දුන්නේ නැහැ. ඒ නිසා ඔබට රැකියාව සඳහා සම්මුඛ පරීක්ෂණය සඳහා හෝ අයදුම්පත් යොමු කිරීම සඳහා තිබිච්ච අයිතිය නැති වෙලා ගියා. එහෙනම් ඒක වැරදි. ඔයාලා දැකලා ඇති මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වෙනත් රජයේ සමහර ආයතන වලට ගියාම යම් කාර්යයක් ඉටු කර දීමට ගතවන කාලය සඳහන් කරලා තියෙනවා. විනාඩි 15යි විනාඩි 30යි පැය ඔහොම එක එක වෙලාවල සටහන් කරලා තියෙනවා.
ඇයි ඒ ඔබේ මූලික අයිතීන් ආරක්ෂා කිරීමේ අරමුණින් එහෙම කරලා තියෙන්නේ. ඔබව රස්තිය ආදු කරමින් පැය ගණන් තියාගනිමින් ඔබේ අවශ්‍යතාවය ඉෂ්ට කරලා දෙන්නේ නැත්නම් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කරන්න අයිතියක් තියෙනවා. මූලික අයිතීන් කඩවීම යටතේ. ඉතින් අන්න එතකොට අපි කාටද පැමිණිලි කරන්නේ? මෙන්න මේ නිලධාරියාට. ඉස්සර නම් මේක තිබුණේ මේ ප්‍රදේශයේ മന്ത്രിවරයාගේ මාර්ගයෙන් පැමිණිලි කරන්න ඕනේ පාර්ලිමේන්තුවේ පෙත්සම් කාරක සභාවට. ඒ හරහා තමයි ඔම්බුඩ්ස්මන් වෙත යන්නේ. නමුත් දැන් ඒ ක්‍රමේ අවලංගු කරලා മന്ത്രിවරයා දන්නවනේ ඉතින් മന്ത്രിවරයා යට නේද? දැන් മന്ത്രിවරයාට පැමිණිලි කරන්න ඕනේ කෙලින්ම පාර්ලිමේන්තුවේ පෙත්සම් කාරක සභාව කියලා එකක් තියෙනවා. ඒකට තමන්ගේ පැමිණිල්ල යොමු කරන්න පුළුවන්. ඊට පස්සේ පෙත්සම් කාරක සභාව විසින් අදාළ ඔම්බුඩ්ස්මන් වරයාට යොමු කරනවා. ඊට පස්සේ එයා මූලික අයිතීන් කඩවීම පිළිබඳව සොයා බැලීම කරනවා. කුමන නිලධාරියෙක්ගේ අතින් කඩවීමක් සිද්ධ වෙලාද? එයා ආයත වෙන්නේ කුමන අමාත්‍යාංශයටද ආයතනයටද? ඒ ආයතන වලට ගිහිල්ලා ඒ පිළිබඳව විමර්ශනයක් කරලා තොරතුරු අරගෙන අයිතීන් කඩ වෙලාද නැද්ද කියලා දැනුම් දීම කරනවා. හැබැයි තීරණ දෙන්න බෑ. ඒ කියන්නේ අයිතීන් කඩ වෙලා ඒ නිසා මෙන්න මේ වගේ මේ විසඳුම් දෙන්න කියලා එහෙම කියන්න බෑ. නිර්දේශ පමණයි ඉදිරිපත් කරන්න පුළුවන්. ඉදිරියේදී අපි කතා කරමු. ඔව් ලියන්න. 1978 ව්‍යවස්ථාවෙන් ඔම්බුඩ්ස්මන් හෙවත් පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් ධූරය නමින් පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් ධූරය නමින් විශේෂ තනතුරක් ස්ථාපිත කළේය. රජයේ නිලධාරීන් විසින් පුරවැසි අයිතිවාසිකම් කඩ කිරීමට එරෙහිව පාර්ලිමේන්තුවේ පෙත්සම් කාරක සභාව මාර්ගයෙන් මොහු වෙත පැමිණිලි කළ හැකිය. හරි ඉන්ටර්වල් එකක් ලබා දෙනවා විනාඩි 20කින් ඔයාලා එන්න. හරි දැන් වෙලාව 9යි 8:58යි 9:20 වෙද්දී එන්න. හොඳයි.